මිත්‍රවරුනි සිල් දෙනාටම තෙරුවන් සරණයි කියලා මම ආරම්භයක් ගන්නම්. මිත්‍රවරුනි අපි මේ ධර්ම මාර්ගයේ යෑමේදී මිත්‍රවරුනි බෝසතාණන් වහන්සේ විවිධ අත්දැකීම් විවිධ හැකියාවල් විවිධ හැලහැප්පිලි වලට මුහුණ දෙනවා. ඒ මුහුණ දීමේ හරහා තව අතකින් කතා කරොත් අපිට ඇයි මිත්‍රවරුනි ගුරුවරු අපිට අපි යන කාලේ නම් වේවැලක් ගුරුවරයා අතේ තියෙනවා. වේවැලෙන් අපිට පාරක් ගහනවා. ගහන අවස්ථා තියෙනවා. වැරදි වලට තමයි ගහන්නේ. ඇයි ඒ ගහන්නේ වේදනාව? ගුරුවරයා වේවැල පාවිච්චි කරන්නේ ඒ දරුවට තියෙන ආදරේට ඒක ගැඹුරෙන් තේරුම් ගන්නට කියන පණිවිඩය තමයි අර වේවැලෙන් දෙන්නේ. එහෙමනම් මේ බෝසතාණන් වහන්සේ සසර සැරිසැරීමේදී අර අපි රෙද්දක් හොදලා මිරිකන්නේ යම්සේද මිරිකලා රිද්දවලා නොමරා මරලා තමයි යමක් තේරුම් කරලා දෙන්නේ බෝසතාණන්. මොකද ඒක පట్టල වෙන්න ඕනවට. ඒක ඥාන සම්පයුක්තව ගන්න කියන එක තමයි ඒකෙන් දෙන්නේ වේවැල් පාරේ. ඥාන සම්පයුක්තව තේරුම් ගන්න ඕනෑම දෙයක්. අන්න එතෙන්දී අමතක වෙන්නේ නැහැ ඒක මෙයාට. එයාගේ ජීවිත කාලය තුලදී මතකයේ තුල තියෙනවා මේ පාඩම. ඒකයි ගුරුවරයා රිදවන්නේ මිත්‍රවරුනි. එවැනි අවස්ථාවට මුහුණ දෙමින් බෝසතාණන් වහන්සේ සසර සැරිසරද්දී ඕපපාතික උපදිනවා මිත්‍රවරුනි. ඕපපාතික වෙලා උපදිනවා. උපත. එතකොට එවැනි දෙයකින් සිද්ධ වෙන දේ යම් නිමෙරදී ඊටම හොඳ යථාර්ථය අවබෝධ කරගන්නවා. අපි මිත්‍රවරුනි අපි මේ ජීවිතේ අද බැලුවොත් ඕනෑම තැනක ආරම්භය ලබන්නේ පන්සිල් පද පහ මතක් කරලා. ඕනෑම අවස්ථාවකදී අපි ස්වාමීන් වහන්සේලා වැඩලා පන්සිල් පද පහ ගැන තමයි මතක් කරලා දෙන්නේ. පංචශීල ප්‍රතිපත්තිය. මෙන්න මේ පංචශීල ප්‍රතිපත්තිය මේ බෝසතාණන් වහන්සේ ගැඹුරෙන් දකිනවා මිත්‍රවරුනි. දැන් අපි මේ සිල්පද ටික ගැන පොඩි විග්‍රහයක් කරගමු. පළවෙනි එක මිත්‍රවරුනි පාණාතිපාතා පටිවිරතෝ හෝති කියන. පාණාතිපාතා මේකේ තියෙන වැදගත්කම දකිනවා ධර්ම මාර්ගයේ යන කෙනා. ඒම කියන්නේ හේතුවට ඵලයක් මේකෙන් ලැබෙනවා ඊළඟට. මේ සුරක්ෂිතං කତ୍වා අපමාදේන සම්පාදේත කියන්නේ මේ සිල්පදේ තව තව මේක රඳවගෙන මේ සිල් ටික රැකලා අපි එතනින් එහාට යන්න උදව් වෙනවා. පළවෙනි සිල්පදේ පාණාතිපාතා පටිවිරතෝ හෝති. මේක පින්නතුනි අපි තේරුම් ගන්න ඕනේ අපි මේ ජීවත් වෙන්නේ සත්ත්ව ලෝකයක කියලා. අපි පළවෙනි ක්‍රියාව අද උදේ ඇඳෙන් ඇහැරෙනකොටම ඔබ නිදියලා ඇහැරුණ මොහොතේම අතපය සොලවන්නත් ඉස්සර
ඔබේ හිතට ගන්න ඕන කිසිම සතෙකුට හිරිහැරයක් නොවේවා කියලා. කිසිම සතෙකුට හිරිහැරයක් නොවේවා කියලා. එතනින් පස්සේ ඔබ කරන හැම ක්‍රියාවකදීම ප්‍රාණඝාත අකුසල වෙනවා මිත්‍රවරුනි. පළවෙනි සිල්පදේ ඔබ මොකද්ද කරන්නේ? ඒ මොන විදිහේ ක්‍රියාවක් කරත් මිත්‍රවරුනි ඒ ක්‍රියාව හරහා ප්‍රාණඝාත අකුසල සිද්ධ වෙනවා. බලන්න හොදනවා අතපොතු ගන්නවා කොස්ස ඉදලා අතට ගන්නවා. ඒ හැම මොහොතකම මොකට මතකේ තියෙන්න ඕනේ කිසිම සතෙකුට හිරිහැරයක් නොවේවා කියන සිත තුළ පట్టල වෙලා තියෙන්න ඕනේ මේ සිල්පදේ පළවෙනි එක. පාණාතිපාත. ඉන් අනතුරුව මිත්‍රවරුනි අදින්නා දානා පටිවිරතෝ හෝති කියනවා. අදින්නා දාන. මෙතෙන්දී අපි තීරණයක් ගන්න ඕනේ මිත්‍රවරුනි ආයත් වතාවක් මෙවැනි භාණ්ඩයක් මම ගන්නෙ නෑ කියන තැන ඉඳන් බවුනවා ගන්න. මම කැමති නෑ ආයත් මේ කයක් ගන්න. මොකද අර විදිහේ විනාශයක් වෙනවා එක පැත්තකින්. මම කැමති නෑ අදින්න අන්සත්තු දෙයක් කයක් ගන්න මම කැමති නෑ. හොරකමක් කරන්නේ. හොරේ මෙවිල පදිංචි වෙලා මම කලින් කියලා තියෙන පදිංචි වෙලා කවුරුත් දන්නේ කරන්නේම හොරකම්. ඒක එකක්. ඊටත් එහා ගියාම අදින්නා දාන කයක් ගන්නෙම නෑ කියන තැන අපි සිත රඳවන්න ඕනේ. කිසිම ප්‍රාණඝාත අකුසලයක් කරන්නෙම නෑ පළවෙනි එක. දෙවෙනි එක කායක් මම නැවත වාරයක් ශරීරයක් ගන්නෙ නැත කියන තැනට අපි එන්න. පින්නතුනි පාණාතිපාත අදින්නා දාන කාමේ සුමිච්ඡාචාරා කාමේ සුමිච්ඡාචාරා පටිවිරතෝ හෝති. මොකද්ද මේකෙන් කියන්නේ? මිත්‍රවරුනි රාගික සිතුවිල්ලකට මේ සිතේ ඉඩක් නෑ ආය. රාගික සිතුවිල්ලකට ඒ බුසතාණන් වහන්සේගේ හිත තුළ එවැනි සිතුවිල්ලකට ඉඩක් නෑ. රාගික සිතුවිල්ලකට ඉඩක් නැත. තුන්වෙනි සිල්පදේ කාමේ සුමිච්ඡාචාරා රාගික සිතුවිල්ලකට ඉඩක් නැත. ඔන්න දැන් සිත කය වචනය ගන්න. ඊළඟට මින්නත් පින්නතුනි මේ තුන අතැතිව කාමේ සුමිච්ඡාචාර පටිවිද මුසාවාදා පටිවිදතු හොති. අපි පින්නතුනි සම්ප්‍රප්පලාපා කියලා જાතියක් අපි දන්නවා. සම්ප්‍රප් වැඩකට නැති කතා. සම්ප්‍රප්පලාපා. අපි සිල්පද හතරක් ගන්නවා. පිසුනා වාචා, පරුසා වාචා, සම්ප්‍රප්පලාප, මිච්ඡා ජීව. මේවා ඇවිල්ලා මේ සිල්පද හතරම ආජීව අට්ටම සිල් රකින්න අය අර සිල්පදයට අමත පංචිල් වලට ඊළඟට ওই පිසුනා වාචා, පරුසා වාචා, සම්ප්‍රප්පලාප, මිච්ඡා ජීව මේ හතරටම කට සම්බන්ධයි මිත්‍රවරුනි. සම්ප්‍රප්පලාප මෙන්න මේ සම්මුති කතා වලින් අයින් වෙමි. සම්මුති සම්ප්‍රප්පලාප වලින් නිදහස් වෙමි. පිසුනා වාචා, පරුසා වාචා, සම්ප්‍රප්පලාප, මිච්ඡා ජීව මේ සිල්පද හතර සුරා හොඳට රකින්න ආරක්ෂා කරනවා. සුරකිතං කତ୍වා අපමාදේන සම්පාදේත. ඔන්න ඔය විදිහට මේ සිල්පද යන්නේ නැහැ. සම්ප්‍රප්පලාප වලට යන්නේ නැහැ. පිසුනා වාච වලට යන්නේ නැහැ.
ওই විදිහට සකස් වෙන කෙනෙක්. හතරවෙනි සිල්පදේ. පින්නතුනි සුරාමේරය ගැන හොඳට අපි කතා කරලා තිනවා. ගොඩාක් කාලයක් මේකේ තියෙන ආදීනව හොඳට දන්නවා. මේ සම්බන්ධව අපි මත්වීම ගැන කතා කරලා තියෙනවා. මෙතන තියෙන්නේ මිත්‍රවරුනි පස්වෙනි සිල්පදයට එනකොට හොඳටම දමණය වුණ කෙනෙක්. කෙටිම උත්තරේ. සුරාමේරේ පටිවිරතෝ හොති. මෙන්න මේ දමණය වීම උපරිමෙන් දමණය වුණ කෙනෙක්. හිත කියලා හිත හඳුනාගත්ත පැහැදිලිව ඒක අතිවිශිෂ්ටයි. හිත හඳුනාගත්ත ප්‍රභාස්වර හිත ලස්සන ලෝකයක් මේ දෙක. හඳුනාගත් ඔබ ඊටත් වඩා වැදගත් වෙන්නේ මේක දමණය කර ගැනීම මිත්‍රවරුනි. දමණය කර ගැනීම. අන්නේ වැදගත්ම දේ තමයි සුරාමේරේ තමයි හොඳටම ඔය හිත දමණය වෙලා මිත්‍රවරුනි දමණය වී යුතුයි. ඔන්න මිත්‍රවරුනි මම පංචිල් පද පහ ගැන යම්කිසි අවබෝධයක් දන්න තැනින් එහාට පොඩ්ඩක් ගිහිල්ලා පැහැදිලි කිරීමක් කරේ. මිත්‍රවරුනි අපිට මෙතෙන්දී අපි මිත්‍රවරුනි දැන් ඉන් අනතුරුව දැන් ඊළඟට හැරෙනවා එතනින් එහාට ටිකක් හේතුව සහ ඵලය දැකිය යුතුයි. හේතුව සහ ඵලය දකින්න. හේතු ඵලයකි. හේතුව සහ ඵලය අපි දකින්න ඕන. අන්න දැන් අර තිබුණ සිල්පද වලින් එහාට ගියයි අරකට ඵලයක්. සකස් සුරක්ෂිතව හැකපු නිසා අන්න ඵලයක්. දැන් ඔතනෙත් එහාට තව යා යුතුයි. හේතුව සහ ඵලය. හොඳයි. දැන් ওই විදිහට අපි දකින්න ඕනේ. හේතුව සහ ඵලය. මිතුරුන් දැන් මම කතා කරන්නේ මෙතන සිටන් ඉතිපිසෝ භගවා අරහං. ඉතිපිසෝ භගවා අරහං. යම් බුද්ධ සෙට්ටෝ පරිවන්න ඊසුචි සමාධිමානං තරිකඤ්ඤ මාහු. යම් බුද්ධ සෙට්ටෝ පරිවන්න ඊසුචි සමාධිමානං තරිකඤ්ඤ මාහු. යම් බුද්ධ සෙට්ටෝ ඉතිපිසෝ භගවා අරහං. දැන් මුලදී කය දිහා බලාගෙන ඉන්න කියලා තමයි කිව්වේ. අදත් කිව්වේ මම ඊට ඉස්සරස් කිව්වේ කායානුපස්සනාව, වේදනානුපස්සනාව, චිත්තානුපස්සනාව, ධම්මාන ඔය පරිපෙල එන්න ඕනේ. දැන් යම් බුද්ධ සෙට්ටෝ යම් කෙනෙක් කුට යන්න පුළුවන් උපරිමට ශ්‍රේෂ්ඨ වෙන්නේ යම්සේද ප්‍රථමයෙන් එයාගේ නිර්මාණ වලින් පෙන්වන්න ඕනේ. යම් බුද්ධ සෙට්ටෝ පරිවන්නේ යම් කෙනෙක් කිනම් හෝ රස්සාවක යෙදෙනවා නම් කසල සෝදක වෙන්න පුළුවන්. මැනේජර් ලියන මේසයක් උඩ ඉඳගෙන ෆෑන් එක දා ජොබ් එකක් වෙන්න පුළුවන්. අයිතිකරුවේ ඔය මොන දේ කොතන හිටියත් එයාගේ පවුල් එකක ආරක්ෂා කිරීම එක තමයි ඔක්කොමල කරන්නේ. ජීවත් වීම. දැන් පින්නතුනි අම්බුද්ධ සෙට්ටෝ පරිවන්නේ සුචි. මොකද්ද මේක කියන්නේ? දැන් පින්නතුනි යමෙක් දක්ෂකම් පෙන්නනවා.
දැන් අද ක්‍රිකට් ගහන අය විවිධ ක්‍රීඩාවල යෙදෙන අය අපි දකිනවා. එයා උත්සාහ කරන්නේ බැට් එක අතට අරගෙන මෙයා උත්සාහ කරන්නේ රටකින් රටකට ලංකාවෙන් හිතමු පාකිස්තානයට ගියා කියලා. ලංකාවේ ගෞරවය රකින්න එක පැත්තකින් කියලා කියනවා. ඊට වඩා මෙයා උත්සාහ කරන්නේ මේකේ දිනන්ත මේ ක්‍රීඩාවේ පළවෙනියා වෙන්න. හැම පහරකටම 6 පහරක් ගහන්න බලාපොරොත්තු තියෙන මෙයා. උත්සාහ කරන්නේ. අන්න පින්නතුනේ ඒකෙන් එයා දක්ෂයි. දැන් ඔක තෘෂ්ණාවට පැත්තට ගත්තොත් දැම්මොත් අපි දැම්මොත් තෘෂ්ණාව පැත්තට දැම්මොත් ඕනෑම කෙනෙක් රුපියල් 20ක් දීලා ටිකට් එකක් ගන්නේ බලාපොරොත්තු වෙන්නේ පළවෙනි දිනුම. ඕනෑම කෙනෙක් රුපියල් 20ක් දීලා ටිකට් එකක් ගන්නේ පළවෙනි දිනුම බලාපොරොත්තු වෙන්නේ. නැත්තම් තමයි දෙවෙනි තුන්වෙනියක් තියනවද කියලා බලන්න කියන්නේ. බලාපොරොත්තුව පළවෙනි දිනුම. ඔන්න රට රවටන එක ක්‍රමයක් උතන. එතකොට මිත්‍රවරුනි දැන් යම් බුද්ධ සෙට්ටෝ යම් පුද්ගලෙක් අපි හිතමු විවිධ විදිහේ කෙනෙක්. හොඳ වගාවක් කරලා හොඳ ප්‍රතිඵල නෙලා ගන්නවා කෙනෙක්. තව කෙනෙක් හොඳ චිත්‍ර ඇඳලා ප්‍රදර්ශනයට තියන්න පුළුවන් චිත්‍ර අඳිනවා. තව කෙනෙක් වඩුවෙක් අති විශිෂ්ට විදිහට නිර්මාණය කරනවා පුටුව. නෙරන්නේ. ගෘහ නිර්මාණ ශිල්පියෝ ලස්සන ගෙයක් හදන්න ප්ලෑන් සකස් කරනවා. එයාගේ අති දක්ෂකම ඉස්මතු කරලා ඒ ගේ හදනවා. අපි දන්නවා මිත්‍රවරුනි මේ දක්ෂකම අනුව අති දක්ෂයා එදා බෝසතාණන් වහන්සේ රජ්ජුරුවන්ගේ අනට මාලිගාවක් හැදුවා. ඔයගොල්ලෝ දන්න කතාවක් මේක. මාලිගාවක් හැදුවා. ඔයගොල්ලන් දන්නවා. ගොඩක් වැඩ ඉවර කළා. රජ්ජුරුව ඇවිල්ලා බලලා හරි සතුටු වෙලා රජ්ජුරුවන්ට වඩා බෝසතා අති දක්ෂයි කියලා රජුරෝ දන්නේ සූක්ෂම විදිහට දක්ෂයි කියලා. සූක්ෂම විදිහට කටයුතු කරනවා කියලා රජුරෝ දන්නේ. රජුරෝන්ට පොඩි සම්‍යක් ප්‍රයෝගයක් කළා. තව මාස 3කට අපිට සපයන්න කැම් බීම කිසි කෙනෙකුට එන්න දෙන්න බෑ. මාස 3කින් පස්සේ තමයි මාලිගාව බලන්න එන්න පුළුවන් වෙන්නේ. ඒ බඩු ඔක්කොම අමුද්‍රව්‍ය ඔක්කොම සපයගෙන මේ පවුල පිටින් දැන් මේ මාලිගාවේ ඉන්නවා. කාගේද? බාසුන්නෑගේ. බාසුන්නෑ කවුද? බෝසතාණන් වහන්සේ. මේ ගෘහය හදලා මෙන්න බෝසතාණන් වහන්සේගේ දර්ශකම එතන ඒකේ පරමාර්ථය අතුල් පැත්ත ටිකක් මෙතෙන්දී මෙයා මේක නිර්මාණය කළා. කොතනවත් නැති විදිහට විශිෂ්ට විදිහට මේ ගෘහය හදලා දැනගත්තා බෝසතා මෙයා මාවේ නැති කරන්න තමයි යන්නේ. මොකද මේ වගේ ගෙව තවත් හැදුවොත් ඒ රජුරුවන්ගේ වටිනාකම බාල වෙනවා. මේ වගේ ගෙව තව හැදුවොත් රජුරුවන්ව නිකන් ඉන්න තැනින් බහින්න වැස්ස වගේ වෙනවා. රජුරුව හිතුවා මේ මිනිස්යාව නැති කරන්න මරන්න.
කෙලින් මරන්න. හරි. මෙයාට මේක දැනෙනවා. දැන් රජු උගුල අටවනවා. මොකද කරේ? පින්නතුනේ දැන් මෙතන තේරුම් ගන්න රජුරුව පමණක් නෙවෙයි මේ ලෝකේ උගුල් තමයි හැමතැනම තියෙන්නේ. මේ උගුල් වලින් අපි ගැලවෙන්න ඕනේ. මර උගුල්. විවිධ තැන්වල විවිධ විදිහේ උගුල් අටවලා තියෙනවා. දැන් මේ රජුරුව ලෑස්ති වුණා මෙයාව නැති කරන්න. මේක මෙයා හොඳට හඳුනාගත්තා. හරි. කතාව තියෙන විදිහ නම් කිව්වේ දැන් ඕක වෙනස් වෙන්න පුළුවන් තව නිකන් එකේ තියෙන හරය විතරක් ගන්න. දැන් මෙයා මාස 3 අවසන් වෙනකොට දඬු මොනරයක් හදාගෙන පවුල පිටින් එකට වුණා. දඬු මොනරයක් හදාගෙන පවුල පිටින් නිවන් දැක්කා. තේරුණාද? මාලිගාව හදලා මාස 3ක් යනකොට මාස 3කින් දඩු මොනරේ හදාගෙන මෙයා මෙතන ගැලවුණා. අන්න පින්නතුනේ එතන එයාගේ දක්ෂතාවයේ පෙන්වන්නේ කාගේද? බොස්තන් වහන්සේගේ තියෙන දක්ෂතාවයේ පෙන්වන එක අවස්ථාවක්. යම් බුද්ධ සෙට්ටෝ පරිවන්න ඊසුචින් ඔය විදිහට මිත්‍රවරුනි ඒ ක්‍රියාවේ යෙදිච්ච කෙනාගේ අභිප්‍රාය ඉෂ්ට කර ගැනීම සඳහා දක්ෂෙක් විය යුතුයි. දැන් මිත්‍රවරුනි අපි පැත්තට ගත්තාම අපේ තියෙනවා වහන්සේලා ගාවත් තියෙනවා ඔය ඒ ස්වරූපය. ඒ ගති ලක්ෂණ නැතුව නෙවෙයි. අපි අවසානයේ කතා කරමු එතෙන්ද එනකොට හේතුව සහ ඵලය. හොඳයි. දැන් බුදු සෙට්ටෝ පරිවන්න ඉසුචින් යම් බුදු සෙට්ටෝ පරිවන්න ඉසුචින් මෙයා සමාධිමානන්තරිකඤ්ඤමාහෝ මේ බෝසතාණන් වහන්සේ මිත්‍රවරුනි පිසෝ භගවාන සමාධිමානන්තරිකඤ්ඤමාහෝ මෙයා හැමතිස්සේ මිත්‍රවරුනි සමානාත්මතාවය ගැන හිතපු කෙනෙක්. ඒ කියන්නේ මටත් බඩගින්න තිබහයි නම් අරයටත් තිබහයි යටත් මටත් බඩගින්න ඒ විදිහට මෙතන තියෙන සමානාත්මතාවයට කටයුතු කරන්න කැමති. සමාධිමානතරිකම් මෙතෙන්දී ඒ සමානාත්මතාවය යමක් දකින්නේ ඒ අන්න ඒ කෙරෙහි තියෙන කරුණාව නිසා අනේ මේ කෑම මට වගේ කෑම වේලාවක් අරයටත් ලැබෙනවා නම් මේ වගේ පහසකම් ලැබෙනවා නම් නරකද හොඳයි කියන තැන ඉන්නේ බොස්සන. එතකොට එයා උත්සාහ කරන සමානාත්මතාවයට. එතකොට මෙයා නිකන් හිතන්න බෝසතාණන් වහන්සේ දැන් මෙතෙන්දී බෝසතාණන් වහන්සේ කියන්නේ මිත්‍රවරුනි විවසායකයෙක්. එක පැත්තකින් කවුරු හරි ජීවත් කරවීමේ කැමැත්ත. එක්කෙනෙක් ජීවත් කරනවා කියන්නේ පවුල් ඒකකයක් ජීවත් කරනවා. එක පහකින් වැඩි වෙනවා අඩු වශයෙන්. ඒ විදිහට එක්කෙනෙක් ජීවත් කරනවා කියන්නේ ලොකු දෙයක්. එයා හරි කැමති. එයා මොන ක්‍රමයකින් හරි 10 දෙනෙකුට ජීවත් වෙන්න ක්‍රමයක් සකස් කරලා දෙන්න නැත්තම් කැමති. ওই විදිහට
ඒ විවසායකයා මිනිස්සු ජීවත් කරනවා. ටික ටික ජීවත් කරනවා 10 දෙනෙකින් ආරම්භ කරලා පසු වෙනකොට 10 දහස් ගාණක් සේවකයෝ ඉන්න ආයතනයක්. ආරම්භ කරේ 4 දෙනෙකින් 4 දෙනෙකින් 10 දෙනෙක් විතර. ව්‍යාපාරය. අද එහෙම ව්‍යාපාරිකයෝ ලංකාවෙත් ඉන්නවා. ලෝකෙත් ඉන්නවා. බෝසත්තුද නැද්ද කියලා මම දන්නේ නැහැ. ඒ වගේ කරපු හොඳ මිනිස්සු ඉන්නවා. විවසායකයෝ. හැබැයි මේ විවසායකයා ඊට වෙනස්. මෙයත් මිත්‍රවරුනි අර අන් සේවකයෝ 1000ක් ඉන්නවා කියන්නේ ඒ 1000ම අතර එක්කෙනෙක් මෙයා. මෙයා එක්කෙනෙක්. කවුද? බෝසතාණන් වහන්සේ. අයිතිකරු. ඒක ගැන එයා දන්නවා අයිතිකරු දෙයක් නැහැ මෙතන. එයා දන්නවා මේකේ ප්‍රධානියා. වරප්‍රසාද කිසි දෙයක් ගන්න නැහැ මෙයා. අර අතරේ කෙනෙක් මිත්‍රවරුනි. කවුද බෝසතාණන් වහන්සේ? අර අතරේ ඉන්න කෙනෙක්. අර විදිහට කෑම කන්නේ අනිත් අය කන විදිහට ඇඳුම් අදින්නේ එයාගේ වැටුපත් ඒ හා සමානයි. අයිතිකරු කියලා වරප්‍රසාද කිසිම දෙයක් මෙයා ලබ ගන්න අමතරව අර අන්න සේරමල ගන්න වැටුපමයි යත් ගන්න සේරමල කන දෙයමයි කන්නේ ඒ ඇඳුම්මයි අඳින්නේ ඒ අතරේම ඉන්න කෙනෙක් කවුද? බෝසතාණන් වහන්සේ. ඒ බෝවහන්සේලා දැන් අන්න ඒ බෝසතාණන් වහන්සේ මිත්‍රවරුනි ඔන්න ඔය වගේ කෙනෙක්. මේ සත්ත්ව ලෝකේ ඉන්න එක්කෙනෙක් මෙයා. කිසිම උස්පහත් ભેදයක් නැහැ. මේ සත්ත්ව ලෝකේ ඉන්න එක සතෙක්. කවුද බෝසතාණන්? එක්කෙනෙක්. චූටි කුඹියක් වෙන්න පුළුවන්. ඊටාම චූටි සතෙක්. සත්තා දේව මනුෂ්‍යයන් තුන් දෙනාගෙන් පණ එකයි. දැන් මිත්‍රවරුනි ওই විදිහට මේ බෝසතාණන් වහන්සේ මිත්‍රවරුනි තව එක බෝසත් ගතියක් මම එකක් පෙන්ලා දෙන්නම්. බෝසතාණන් වහන්සේට මේ ලෝකේ කොතන හිටියා? එයා ඔක්කොම එයා දකින්නේ එක හා සමාන විදිහට. එයාට උස්පහත් ભેදයක් දකින්නේ නැහැ. එයා හැමතිස්සෙම බලන්නේ සමානාත්මතාවයෙන් ලෝකෙ දිහා බැලුවේ. දැන් පින්නතුනි මෙයා එක අවස්ථාවකදී මෙයා රස්සාවක් නැතුව ඉන්නකොට මෙයාට දැක්කා පතරේ දැන්නීමක් දැකලා ආයතනයේ වේකන්සියක් ඉඩක් තියෙනවා කියලා අපිට දැකලා මෙයා ඒකට ඉදිරිපත් වුණා. මෙයා ගාව තියෙන හැකියාව සහතිකක් තියෙනවා. ඒ ආයතනයේට සේවකයෙක් ඕන වෙලා තමයි මේක තිබුණේ. දැන්නේම දාලා. ඊට පස්සේ මෙයා ගිහිලා ඒකට ඉදිරිපත් වෙලා එයාගේ සහතික පෙන්වුවා. සහතික දිහා බලලා ඒ මිනිස්සු තක්බීරි වුණා. අඩේ අප්පෝ මෙයාට අපි ළඟ දෙන්න රස්සාවක් නැහැ. මෙයාගේ සුදුසුකම් වලට අති විශිෂ්ටයි. මෙතන ඔබතුමාට දෙන්න රස්සාවක් අපේ ළඟ නෑ නේ. දැන් කියන මොකද්ද රස්සාව? අනේ අපි කසල සෝදකයෙක්. අපිට ඕනේ මේ ලොකු ආයතනයක් දහස් ගණන් සේවකයෝ ඉන්නවා. මේ වැසිකිලි ටික සුද්ධ කරන එකෙන් තුන් දෙනෙක් විතර ඉන්න. එක්කෙනෙක් අඩු වෙලා ඒ විනුවට අඩුව තමයි සපයන්න තමයි මේ උත්සාහ කරන්නේ. මේ විමර්ශනය කරන්නේ. මේ සම්මුඛ පරීක්ෂණය කරන්නේ. මෙයා කියනවා මට කමක් නැහැ. මට ඒ රස්සාව දෙන්න. මට මේ දින මහත්තයෙක් වෙන්න ප්‍රධානියා වෙන්න අවශ්‍ය මට ඕනේ මේ මගේ පවුල ආරක්ෂා කරන්න. පිටුපත ජීවත් වෙන්න. මිත්‍රවරුනි මෙයා මේ කසල සෝදක රස්සාවට කැමති වෙනවා. අන්න මිත්‍රන් දැන් එතන ගියාට මම කියන්නේ මේ රස්සාවේ විශිෂ්ට විදිහට කරනවා.
කැපිපේන විදිහට ඒ දේ කරනවා. මිත්‍රවරුනි, ඒක ඔතනින් අතුලට යනවා ඔතනින් දහස් ගානක් තට්ටු බින රාශියක වැසිකිලි එකේ හිර වෙලා බඩු යන්නේ හිර වුණාම මොකද කරන්නේ? ගලවන ජොයින්ට් එක ගලවලා මේ අත් දෙකට ග්ලව්ස් දාලා අත දාලා රෝකෝ සුද්ධ කරනවා. ඒවා විශිෂ්ට විදිහට කරනවා මෙයා. අන්න මිත්‍රවරුනි, දැන් මම බෝසත් චරිත ගැන පොඩි හැඳින්වීමක් උදාහරණ දෙකකින් පෙන්වුවේ. මෙන්න මේ යම් බුද්ධ සෙට්ටෝ පරිවන්නේ සමාධිමානං තරිකඤ්ඤමාහු. සමාධිමානං තරිකඤ්ඤමාහු සම්බදවහන එතකොට මිත්‍රවරුනි, පින්නතුනි, දැන් මෙතන අපි ඉතිපිසෝ භගවා අරහං. ඉතිපිසෝ කියන්නේ මොකුත් නැත කියන තැන. ඉස්සෙල්ලා බලන් හිටියේ කය දිහා. කායානුපස්සනාව, සතරසතිපට්ඨානේ, කායානුපස්සනාව, වේදනානුපස්සනාව, චිත්තානුපස්සනාව, ධම්මාන. මේ පඩි හතර නගින්න ඕනේ. දැන් මෙයා ওই විදිහට ඉතිපිසෝ භගවා අරහං. භගවා කියන්නේ මිත්‍රවරුනි, මම මේ භාග්‍ය ලැබපු කෙනා භගවා මේ සසරට සංසාරේ සැරිසරපු විදිහ භගවා අරහං. අන්න මිත්‍රවරුනි, දැන් ඉතිපිසෝ භගවා අරහං. මම කලින් කිව්වා විශිෂ්ට අරහං ගුණයක්. මේක තේරුම් ගැනීම අති විශිෂ්ටයි. මේ අරහං ගුණත් එක්ක මෙයා දක්ෂයි එක පැත්තකින්. මෙයා මේ සේරම කරන්නේ මිත්‍රවරුනි මොකුත් නැති තැන ඉඳගෙන. අන්න මේකයි මේ වැදගත්. මේ සේරම જાති කරන්නේ බොස්තා මොකුත් නැත කියන පරමාර්ථය තුළ ඉඳගෙන. අන්න පින්නතුනි, මේ සේරම කරන කෙනා ඉතිපිසෝ භගවා අරහං. මිත්‍රවරි, අරහං කියන්නේ ගුණ. බුදු ගුණ. දැන් අපි ගායනා කරනවා. කාලයක් ගායනා කරා. දැන් අපි ඒවා පරිශ්‍රණයකින් එකින් එක ජීවිතයට එකතු කර ගන්නවා. ගුණ. අරහං ගුණ. ඕගොල්ලන් දැන් යම් කරුණු කාරණා අවබෝධ වෙලා තිනවා ඕගොල්ලන්ට. බුද්ධ ශ්‍රාවකයින්ද. ඒ සේරම අරහං ගුණ. ඒ අරහං ගුණ කියන්නේ මිත්‍රවරුනි මොකද්ද? මිත්‍රවරුනි, දැන් ඔබ වහන්සේලාට මුණ ගැහෙනවා කියලා හිතමු. යාචකයෙක් එනවා ගෙදරට. යාචකයෙක්. අපි හිතමු කන වෙලා 11ට වගේ වයිලා යාචකයෙක් අනේ නෝනා කියලා ඉතින් දැන් විස්තරයක් කියනවා. ඒක දන්නවද කට්ටිය? මෙන්න මේ යාචකයා දකින්නකොටම මිත්‍රවරුනි ඔබට සිතක් පහළ වෙනවා. දැන් නිකන් හිතන්න, මේ යාචකයා බෝසතෙක් වෙන්න පුළුවන්. මේ යාචකයාට දැන් යාචකයෝ නෑනේ, ඉස්සර යාචකයෝ ගලවට ආවා. මේ යාචකයා දකින්නකොට ඔබට මොනවද හිතෙන්නේ? පළවෙනි
ඔබ පැහැදීමක් එක්තරා පැහැදීමකින් ඔබේ දාන පාරමිතාව සම්පූර්ණ කරන්න ආපු කෙනා වෙන්න පුළුවන් මේ කෙනා. මෙයාට දැක්ක හැටි ඔබේ සිතට පහළ වෙන්නේ මොනවද? මිත්‍රවරුනි අපි හිතුව මෙයාට දෙන්න හිතුණා. තේ මොන හරි දෙයක් කන තේ ටිකක් දීලා පොඩි දෙයක් කන්න දීලා කීයක් හරි මුදලුත් අතට දීලා තව පුළුවන් වුණොත් තව වෙලා ගියොත් උයලක් තියනවනේ කෑම ටිකකුත් දීලා මෙයා යවන්ට සිතේ පහළ වෙනවා සිතුවිලි ධාරාවක්. ඒ සේරම මිත්‍රවරුනි අරහං ගුණ. ඒ සිතේ පහළ වුණ ඒවා සේරම අරහං ගුණ. මිත්‍රවරුනි දැන් ওই විදිහට ඔබ තේරුම් අරගෙන මිත්‍රවරුනි දැන් හිතන්න ඔබ වහන්සේලා ගෙදරට වඩිනවා හාමුදුරනවා. පින්ඩ පාතේ වඩිනවා. මේක දැක්කා මේ ඇත්ති කවුරු හරි මේ ඇත්ත හරි දැක්කා කියන්නකෝ. මේ හාමුදුරුවෝ දැකපු හැටිම ඔබට මොනවද හිතෙන්නේ සිතට පහළ වෙන්නේ? හාමුදුරුවෝ දැක්කේදී යම්කිසි පැහැදීමකින් ගිහිල්ලා වැඳලා පත්කඩේ තිනවනම් එලලා වැඳලා හාමුදුරුවන්ට කතා කරනවා ස්වාමී. වැඳලා ඉන්පස්සේ මෙයා පින්ඩ පාත බෙදනවා. ඔය එක ක්‍රියා ගන්න එක දැන් දැකලා දාන ගහලා පසඟ පිළිලවා හාමුදුරුවන්ට වැඳලා දැන් හාමුදුරුවන්ගේ දාන ටිකක් ගන්න ඉන්න ස්වාමීනි කියලා අතපර ගාව දැන් මෙයා දාන ටිකක් බෙදනවා. මේ ක්‍රියාව දැන් ඔබේ සිතේ පහළ වෙලා දැන් කරා. ওই විදිහට කරගෙන යනවා. දැන් හැමදාම කර යනවා. කර යන අතරේ එක දවසක් මේ මෑණියෝ කියනවා මේ මහත්මයා කියනවා ස්වාමීන් වහන්සේ අපේ ගෙදර හෙට දානෙට වඩින්න ඔබ වහන්සේ කියනවා. හෙට දානෙට අපේ ගෙදරට වඩින්න කියලා ආරාධනා කරනවා. දැන් මේ හාමුදුරුවෝ පිළිගන්නවා. දැන් මෙයා ලෑස්ති වෙනවා ගෙදර. හාමුදුරුවෝට වඩිනවා. දාන වේලක් හොඳට තියෙන්න ඕනේ. ඉතින් මෙයා හිතේ පහළ වෙන්නේ. දැන් මෙයා මේකට ආවමද්‍රාව එකතු කරලා රැස් කරලා එකිනෙක ඒ සීරම පිළියෙල කරලා දැන් ඔන්න හාමුදුරුවෝ වඩිනවා. දැන් පුටුවක් තිබ්බා. සුදු රෙද්දක් එළුවා. දැන් මෙයා හාමුදුරුවෝ වඩිනවා. වැඩිලා හාමුදුරුවෝ අසුන් ගන්නවා. කියලා හිතා ගන්නකෝ. දැන් මේ හාමුදුරුවෝ අහනවා "ඇයි නැගිනිය අද ඔබතුමිය මේ වාගේ දාන වේලක් දෙන්න හිතුවේ?" අන්න මිත්‍රවරුනි දැන් හාමුදුරුවෝ අහනවා "ඇයි මෙහෙම දෙයක් හෙට නිගමනය කරගත්තේ?" අන්න මෙයා කියනවා ඊට පස්සේ "ස්වාමින් වහන්සේ මගේ දරුවෙක් හිටියා. ඒ දරුවා නැති වෙලා දැන් හමුදාවේ ඉඳලා නැති වුණා. අවුරුදු ගාණක් වෙනවා. මම එයා මතක් කර දානෙ දෙනවා ඒ දිනෙට. ඒක මුල් කරගෙන මම දානෙ දුන්නේ." අන්න දැන් හාමුදුරුවන්ට මේ ඇත්ති දුන්න මාතෘකාවක්. හාමුදුරුවන්ට මේ ඇත්ති මාතෘකාව දුන්නා. හරි. දැන් පින්නතුනි හාමුදුරුවෝ ධර්ම දේශනා කරනවා. හරි. දැන් ඔය සිතේ පහළ වුණේ යම්තාක් සිතුවිලිද අර යාචකයා දැක්ක වෙලාවේ යම්තාක් මේ සීරම මිත්‍රවරුනේ අරහන් ගුණ තේරුම් ගන්නකෝ. මේ සීරම જાති අරහන් ඉතිපිසෝ භගවා අරහන් සම්මා මාතුනි බුද්දස්ස බුද්ධියෙන් දැකගත්තෙමි. මිත්‍රවරුනි මේ සේරම බෝසතාණන් වහන්සේ කරන්නේ මොකුත් නැති තැන ඉඳගෙන අනේක තේරුම් ගන්න. මෙයා අතැල්ලත් නැහැ අල්ලගෙනත් නැහැ. කවුද බෝසතාණන් වහන්සේ? ඒ පන්දන මේ ඉඳගෙන. ඒ විද්‍යා අන්න මෙයා එතන තමයි විද්‍යාචරණ විද්‍යාවේ ඉන්නවා කියන්නේ හිස්තැනේ ඉඳගෙන. විද්‍යාවේ ඉන්නවා කියන්නේ හිස්තැනේ ඉඳගෙන බෝසතා මේවා කරන්නේ. හිස්තැන විද්‍යාචරණ හැසිරෙනවා.
විද්‍යාවේ හැසිරෙනවා. මොකුත් නැති තැනක. අන්න මොකුත් කිසිම දෙයක් නැති තැන හැසිරෙද්ද අන්න විද්‍යාවේ හැසිරෙන විද්‍යාචරණ. විතරනේ. විද්‍යාචරණ සම්පන්නෝ සුගතෝ. එතකොට කියනවා තේරෙන අනිත් කාරණා. සම්පන්නෝ සුගතෝ ලෝකවිදු. විද්‍යාව හැසිරෙන්නේ කිසිම සම්බන්ධයක් නැහැ කොතනකවත්. කොකුදාගෙන නැහැ. අපි වාගේ. විද්‍යාචරණ සම්පන්න සුගතු ලෝකවිදු. ලෝකවිදු. අර කිව්වේ හොඳම භාණ්ඩය හදනවා කියලා. ඉස්තරම්ම භාණ්ඩය හදනවා බෝසතාණන් වහන්සේ. දෙවනුවට රහතන් වහන්සේ උසස්ම භාණ්ඩය හදනවා. සිව්පිලිසිම් ව්‍යාපත් මහරහත්. හොඳ එයාගේ දක්ෂතාවය ඉතින් යනකොට. මෙයාගේ දක්ෂතාවය බෝසතාණන් ඉතින් යන්න. ඔක්කොම කරනවා. කරන්නේ. විද්‍යාචරණ. දැන් මිත්‍රවරුනි මෙයා ගහක් යට ඉන්න කෙනෙක්. විද්‍යාචරණ සම්පන්න සුගතෝ ලෝකවිදු. සුගතෝ ලෝකවිදු. ගහක් යට ගහක් මුල ඉන්න කෙනෙක්. ගහක් මුල ඉන්නවා. කොහෙද ඉන්නේ? ගහක් යට. කිව්වම දැන් අපිට තේරෙන ඇහැට පේන ගහ. ඇසට බෝධිය කියලා අපේ ශාන්තිනායක බුදු පියාණන් වහන්සේ ඇසට බෝධිය. එක අකුරකින් යුක්ත ගහ. මොකද්ද මේ? නාගහ. නාගහ තුල වාඩිලා ඉන්නේ. ඇහැට පේන එක. ඕක නෙවෙයි රුක්සය. ඕක සංකේතයක්. ඕක ඇහැට පේන පරමාර්ථයට පේන එක තමයි මිත්‍රවරුනි ප්‍රඥාව නැමැති රුක්සයෙන් බහින්නේ නැහැ වසතානනවා. ප්‍රඥාව නැමැති රුක්සය යට ඉන්නේ. ප්‍රඥාව නැමැති රුක්සය කියන්නේ ඔයගොල්ලන් දැකලා ඇති විදුලි කොටලා සද්ද වෙලා ගහිනකොට අර ගොඩරවලා විදුලි පුපුරන්නේ එන ගහන විදිහට කියන අහසේ දරගස් වගේ යනවා. අන්න ඒ අහසේ දරගහක් වගේ ගියේ ප්‍රඥාව නැති රුක්ෂය. අන්න ඒක ප්‍රඥාව කියන්නේ. ඇහැට පේන්නේ නාගහ. අසිත බෝධිය. නුවණට බෝධිය තමයි ඒ විදුලි කොටන අහස දැකලා ඇති දර ගහක් වගේ යනවා බොහොම වේගෙන් ක්ෂණයකින් ගිහිල්ලා භයානකයි බලන්න ඇස් දෙකට තම දර ගහක් පෙන්වනවා අවකාශයේ බොහොම ඉක්මනට ක්ෂණයකින් වෙන හෙන වදින විදුලි කොටනකොට අන්න ඒ ප්‍රඥාව නැති රුක්සේ අත්මාරු කරනවා මිසක් බෝසතා එකකින් අයින් වෙන්නේ නැහැ. මේ අත්ෙන් තවත් එකට යනවා. ඒ අත්ෙන් තවත් එකට යනවා. අර ඔය කී පරමාර්ථ බුද්ධ එකේ මේ අත්ෙන් තවත් එකට මේක මාරු කරලා තවත් එකට යන්නේ මේ රුක්සෙන් අයින් වෙන්නේ නැහැ මෙයා. අයින් වෙන්නේ අවසානයේ. සිව්පිලිසිම් ව්‍යාපත් මහ රහතන් වහන්සේ රහතන් වහන්සේ. මෙතන ඇවිල්ලා රාජකාරී අවසානයේ පිරිනිවන්. එතන යනකම් මේ ප්‍රඥාව නැමැති රුක්ෂය මත තමයි ඉන්නේ. බැලුමටම ගහක් යට ඉන්නවා පේනවා. බෝසතාණන් වහන්සේ ගහක් යට තමයි හිටියේ ඒ පුද්ගලයා එන කෙනාට පේන්න ඉන්න ඕනේ ගහක් මුලම. අර ගහ පෙන්වන්න බැහැ. ප්‍රඥාව නැමැති රුක්ෂය අන්න අරකයි. අහසේ ඇඳෙන ගහ. ශනේකින් අන්න ඒ රුක්ෂේ අත්මාරු කිරීමක් තමයි කරන්නේ. ඕකෙන් අයින් වෙන්නේ නැහැ. මිත්‍රවරුනි මේ හැම එකක්ම කරන්නේ හිස්තැන කිරගෙන මොකුත් නැත. එතකොට ලෝක විදු පින්නතුනි ගහක් යට දැන් ඉන්නවා. ওই විදිහට දැන් බෝසතා පාරමී භූමියේ රුක්ෂයක්
අධි සිල්, අධි වීරිය, අධි ප්‍රඥා අරගෙන කටයුතු කරගෙන යනවා. එහෙම වාසය කරන අතරේ පින්නතුනි සුජාතාව කිරි ආහාර පූජාවක් අරගෙන එනවා. කිරිපිඩු ආහාර පූජාව. දකින්නකොට මෙයා මේ දේවතා හොඳට මේවා වාක් පිළිවෙත් කරගෙන ආපු කෙනා, මේ සසර පුදු කරගෙන ආපු කෙනා සුජාතාව කිරිපිඩු අරගෙන එනවා. කිරි ආහාරය. එයා දකින්න දේවතාවාද ගහ මුලට වැදිලා ඉන්නේ. හරි සතුටුයි. බෝසතාණන් එයා දන්නේ බෝසතාද කියලා. දේවතාවෙක් කියලා හිතාගෙන එයා හිතුවේ. අනේ දේවතාව ගහ මුලට වැදලා හරි සන්තෝෂෙන් දැන් මෙයා කිරිහාර පූජා කරනවා. කාටද? මහ බෝසතාණන් වහන්සේ. කිරිහාර පූජා. එයා හිතන්නේ දේවතාව ගහ මුලට වැදලා කියලා. පුදුම සතුටකින් දැන් මෙයා අද කිරිහාර පූජා කරනවා. පින්නතුනි මේක දැන් කිරීමෙන් ලබන හරයක්. කිරිහාර පූජාව. සසර කරලා අපි සංසාරේ පුරුදු කරගෙන ආපු මේ ක්‍රියාදාමය. කිරිහාර පූජාවක් කවුද ගෙනාවේ? සුජාතාව. පින්නතුනි මෙතෙන්දී බෝසතාණන් වහන්සේ මතු පිටි මුලින්ම තේරුම් ගන්න කිරිපිඩු 49ක්. කිරිබත කිරිපිඩු 49ක් ගුලි කියලා. පින්නතුනි මේ අකුරු දෙක වෙන් කරලා අරගෙන පළවෙනි 4යි ඊළඟට 9යි 49. මේ 4යි මේ 9යි ගැන හොඳ අවබෝධයක් තියෙන කෙනෙක්. සියල්ල 4කේ කියලා පැහැදිලිව දැනගෙන හඳුනාගෙන තියෙනවා. 9 ඇවිල්ලා නවලෝකෝත්තර ශ්‍රී සද්ධර්මයේ සංසාරේ පිරිමැදගෙන එන කෙනෙක්. නවලෝකෝත්තර මෙතන මේ නවලෝකෝත්තර වැටෙන්නේ ධම්මසරණන් වලට. අතන බුද්ධං සරණ මොකුත් නැත්ත. නවලෝකෝත්තර ධම්මසරණ. ධම්මසරණ කියේ මම කියලා තියෙන අලුත්ම වාහනයක් පදවන කෙනෙක්. හැබැයි ඒක මොහොතින් මොහොත අලුත්. ඒ මොහොතින් මොහොත අලුත් වාහනයක් පදවන කෙනෙක් කියලා අද කියනවා. මොහොතින් මොහොත එදා කිව්වේ නෑ. අද කියනවා මොහොතින් මොහොත අලුත් වාහනයක් හසුරවන පදවපු දක්ෂේ. 49ක් කිරිපිඩු හැදුවා. අතන පින්නතුනේ ඒ 4යි 3යි 4යි 7යි 4යි 9යි 49 පැහැදිලිව හඳුනාගත්ත කෙනෙක්. එතෙන්වත් එකපාරෙන් එන්න බෑ. 4යි 3යි 7 තේරුම් ගන්න ඕනේ. ওই විදිහට සද්ධර්මයේ හරහා එන්න ඕනේ. ඒ වඳුනාගෙන එන්න ඕනේ. මෙතන එනකොට 49ක් කිරිපිඩු ගුලි හැදුවා. විදිහ තමයි එතන පෙන්නන්නේ. දැන් මිත්‍රවරුනි සසර කරපු ක්‍රියාවක් 49 ගුලි. හරි. දැන් කිරිපිඩු ගෙනත් තියෙන්නේ කාගේ ලාටද? ඊළඟ මොහොතේ බුද්ධත්වයට පත් වෙන කෙනා යටට ගෙනත් තියෙනවා. බුද්ධ සමීපයේ නිවන සමීපයේ ඉන්න කෙනෙක්. දැන් මෙයා මහ බෝසතාණන් වහන්සේ අර කිරිපිඩු
එදා අරක ක්‍රියාව එදා. හේතුව එක කිය. හේතුව එක. දැන් ඵලය. එදා කරපු හේතුවේ ඵලය. එතන හේතුව. මේක ඵලය. දැන් මෙතුවරුනි හිස පිරිමැද 8 මිටක් කාටද දෙන්නේ සුජාතාවට. හිස පිරිමැද 8 මිටක් දුන්සේක. ඔයගොල්ලෝ අහලා තියෙනවා. කවුද? බුදු පියාණන් වහන්සේ. හිස පිරිමැද 8 මිටක් සංග්‍රහ කරලා තියෙනවා සුජාතාවට. මේ සුජාතාව කියන වචනේත් හරි හොඳ හරයක් තියෙන ගැඹුරුක් තියෙන සුජාතාවලා වෙන්න ඔබ වහන්සේලා. අපේ මෑණිවරු හැම කෙනෙක්. අන්න සුජාතාවට හිස පිරිමැද 8 මිටක් කියලා දුන්නා. මොකද්ද කියලා දුන්නා 8. මම 8 පැහැදිලි කරන්නම්. මිත්‍රවරුනි හරි පොඩි සතුටකුත් එනවා මේක මම මේ පොඩි සතුටකුත් එක කෙලෙසිකුත් සිට ඔළුවන ස්මත් වෙනවා ඒ මාන්නේ. ඔහොම එකක් නෙවෙයි මෙතන. අපි තේරුම් ගමු සුජාතාවට කිරිපිඩු දානේ පූජා කෙරුවා. අවසාන සුජාතාවට දෙන්නේ හිස පිරිමැද 8 මිටක්. කවුද? බෝසතාණන් වහන්සේ අවසාන මොහොතේ. හිස පිරිමැද 8 මිටක් දුන්සේක. අන්න පින්නතුනේ දැන් චලිස්නමේ අනතුරු 8. දැන් මිත්‍රවරුනි හිස පිරිමැද 8 මිටක් දුන්සේක. දැන් මිත්‍රවරුනි විද්‍යාචරණ විද්‍යාව හැසිරෙන කෙනෙක්. විද්‍යාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදු. සුගත තථාගත කියන අපි. සුගත කොතනකවත් අහුවෙලා නැහැ. කොතනකවත් කෝකු දාගෙන නැහැ. හිස් තැනක ඉන්න කෙනෙක් සුගත. හිස් තැන. බුද්ධං සරණං ගච්ඡාමි. ධම්මං සරණං කිව්වේ මොහොතේ මොහොත අලුත්ම වාහනයක් පදවන කෙනෙක්. බොහෝ කල්පනාවෙන් වාහනේ පදවන්න හප්ප ගන්න එපා. සංඝම් කිව්වේ සුපටිපන්න උජිපටිපන්න ඥාය සංඝ ගති වගා කරපු සංඝ ගති. මිත්‍රවරුන් දැන් හිස පිරිමැද 8 මිටක්. ඔයගොල්ලන් දන්නවා ආර්ය ශ්‍රාංග මාර්ගයේ ආර්ය මාර්ගය කියන එකේ සම්මා දිට්ඨි. මිත්‍රවරුනි සම්මා දිට්ඨි. මිත්‍රවරුනි මොකුත් නැත. කිසිම දෙයක් නැත මෙතන. අපි මේ දාගෙනනේ අපි වද විඳින්නේ. කිසිම දෙයක් නැත. සම්මා දිට්ඨි සම්පන්න. සම්මා දිට්ඨියෙන් දකින්න මොකුත් නැත. මේ යථාර්ථය මේක වරදව ගන්න එපා. විවිධ කතාවක් කරන්න පුළුවන්. මෙතන මම කතා කරන්නේ අවසානයේ. පොසතාගේ අවසානයේ. හිස පිරිමැද 8 මිටක් මොකුත් නැත. මොකුත්ම නැත. නැත. සම්මා සංකප්පෝ කල්පනා කරනවා මෙයා මේකම කල්පනා කරන අනේ මුකුත් නැත මෙතනමයි මෙයා ඉන්නේ නැත මුකුත් නැත ඉතින් සම්මා වාචා මේ ගැනමයි කතා කරන්නේ මෙයානේ මෙතකුත් නෑ මෙතන දරුවෝ අනේ මහත්තුරු මුකුත් මෙතන නෑ අනේ බුද්ධ ශ්‍රාවකයිනි මෙතන මුකුත් නැත. මේක තමයි බුද්ධ සරණ කියන්නේ. යථාර්ථය හැබැයි. ඔකට විවිධ විදිහට කතා කරන්න පුළුවන්. මම මේ මතක් කරන්නේ අවසානයි. කොකොක්කම ගලවගෙන. බුද්ධත් එක්ක ඉන්න කෙනෙක්. විද්‍යාචරණ විද්‍යාව හැසිරෙන කෙනෙක්. විද්‍යාචරණ සම්පන්නව. ඒ ගැනම කල්පනා කරනවා. ඒ වාචා ඒ ගැනම කතා කරනවා.
කම්මන්ත කර්මාන්තයක් විදිහට පැය 24 මොකේ තමයි ඉන්නේ. මොකේද 8. දිට්ඨි සංකප්ප වාචා කම්මන්ත ආජීව. දැන් ඔන්න මිත්‍රවරුනි ඊටාම හොඳ මිනිසෙක් බිහි වෙනවා ඔතෙන්දී. ඊටාම සුපරික්ෂාකාරී වැඩ කරන බුද්ධිමතෙක් පහළ වෙනවා. ඔන්න දිට්ඨි සංකප්ප වාචා කම්මන්ත ආජීව. දෙහැමි නිවැරදි බුද්ධ ශ්‍රාවකෙක් බිහි වෙනවා. දැන් පින්තුනි බුද්ධ ශ්‍රාවකෙක් බිහි වෙනවා. බුද්ධ ශ්‍රවණ සම්මාදිට්ඨි සංකප්ප වාචා කම්මන්ත ආජීව. මෙයා සතර සම්‍යක් ප්‍රධාන වීර්යයෙන් කටයුතු කරන කෙනෙක්. ආජීව සතර සම්‍යක් ප්‍රධාන වීර්යයෙන්. ඔක ඕගොල්ලන් දන්නවා. සතර සම්‍යක් ප්‍රධාන වීර්යයෙන් කඩ කරන කෙනෙක්. සම්මා දිට්ඨි නැත සංකප්ප. ඊගෙන කල්පනා කරන වාචා ඊගෙන කතා කරන කර්මාන්තයක් දිපයි 24 මේක ප්‍රගුණ කරන කෙනෙක්. අන්‍යයා ඔය වෙනකොට සතර සම්‍යක් ප්‍රධාන වීර්යයෙන් වැඩ කරනවා. සති. අන්න දැන් සති බලන්න දැන් සතියේ වැදගත්කම සිහිය. සම්මා දිට්ඨි සංකප්ප වාචා කම්මන්ත ආජීව වායාම. වායාම කියන්නේ සතර සම්‍යක් ප්‍රධාන වීර්යයෙන් වැඩ කරනවා. වායාම. සති අවසානයේ සති. අන්න බලන්න සති සිහිය. සිහි නුවණ, සිහි බුද්ධිය. සතිමා විනේය ලෝකේ අවිද්‍යා දෝමනස්සං. විද්‍යාවත් එක්ක ඉන්න කෙනෙක්. සතිය කොච්චර වැදගත්ද කියන තැන. එක සිල්පදයයි අප රකින්න තියෙන සිහිය මිත්‍රවරුනි. සිහිය නැත්තම් පිස්සෙක් ඉන්නේ. අවසානයේ මරණය. සිහියෙන් මේ යන්න නම් සිහියෙන් ඉන්න උත්සාහ කරන්න ඕන. ඉන්න ඕනේ උත්සාහ කළා බෑ. සිහියෙන් කටයුතු කරන්න ඕන. සිහිය නැත්තම් වැඩක්ම නෑ මිත්‍රවරුනි. සතිමා විනේය ලෝකේ සතියෙන් ඉන්න කෙනා විනේය ලෝකේ විනය රැකිනවා. සතිමා විනේය ලෝකේ අවිද්‍යාව දුරු වෙනවා මිත්‍රවරුනි සතිය හරහා. මං හිතනවා මිත්‍රවරුනි කරුණ ගොඩාක් මම කතා කරා. සතිමා විනේය ලෝකේ අවිද්‍යාව දෝමනස්ස. එක තැනකදී ඔතෙන්ද විද්‍යාවේ හැසිරෙන තැනට යනකොට මිත්‍රවරුනි සිව්පිලි සිඹියාපත් සිව්පිලි එකකට වසිතුවිලිත් නෑ අහල්ලාගෙනත් නෑ කිසිම දෙයක් නෑ සිව්පිලි සිඹියාපත් මහරහත් විද්‍යා විහැසිරෙන කෙනෙක් විද්‍යා චරණ සම්පන්නව රහතන් වහන්සේ සිව්පිලි සිඹියාපත් මහ බෝසතා පිරී නිවන්. මිත්‍රවරුනි කෙටි අනුශාසනාව කෙටියෙන් කරේ ගැඹුරු දෙයක් හැබැයි තව මේකේ කතා කරන්න කරුණු තියෙනවා. එමත් වේලාව අනුව කාල වේලාව අනුව යම්කිසි ගැඹුරු ධර්මතාවයක් ගැන දැක්වී ඇත්තටම මේක මගේ උපත ලොකු වෙනසක් පරිවර්තනයක් මට අතහිත දුන්න මුල් ගුරුතුමා අනිත් ගුරුවරු මට ඒ අතහිත දුන්න අපේ අනිත් ඔබ වහන්සේලා කිව්වොත් වැරදි කියනවා බුද්ධ ශ්‍රාවකයෝ මේ තාක් මට විවිධ විදිහට උපස්ථාන කළා. ඒට කරන පරිත්‍යාගයක් විදිහට මේ අනුශාසනාව මම ඔබ අමේ තැබී එම්නම් මිත්‍රවරුනි අසා සිටි ඔබ සැමට සම්මා සම්බුදු සරණයි.